දැන් පළවෙනි පාඩමේ අපි කතා කරනවා ඉස්සෙල්ලාම definition and changes in data and information. Definition and changes in data and information. ඒ කියන්නේ දත්ත සහ තොරතුරු වල අර්ථ දැක්වීම සහ ඒ වගේම මෙතන changes කියනකට වඩා හොඳයි මේ differences කියනවා. හරි differences. දත්ත සහ තොරතුරු වල තියෙන වෙනස්කම් ගැන කතා කරමු. මොනවද මේ දත්ත කියන්නේ? දැන් O level ICT කරලා තියෙන අයට නම් මේ definitions දන්නවා. හරි O level IT කරලා නැති අයට එක තමයි අපි කතා කරන්නේ නේද? එතකොට අපි මෙන්න මෙහෙම data නැත්නම් දත්ත ඔයගොල්ලෝ දන්නවා data card එහෙම දානවා නේද? data card කියලා දානවා නේද? මොනවද මේ data card කියලා එතකොට යන්නේ? ඒ වගේ ගමන් කරන්නේ අපි හුවමාරු වෙන data. හරි? මොනවද data කියන්නේ? Data is individually meaningless. මේ දත්ත කියන ඒවා අපි තනි තනිව ගත්තාම ඉන්ඩිවිජුවල් ගැන තනි තනිව ගත්තාම meaningless අර්ථයක් නැති විශේෂ අර්ථයක් නැති things that a system can input to generate information තනි තනිව ගත්තාම අර්ථයක් නැති නමුත් තොරතුරු ජනනය කිරීම සඳහා පද්ධතියකට ආදානය කරන්න පුළුවන් දේවල් අපි කියනවා දත්ත කියලා. දැන් උදාහරණයක් විදිහට මේ රවුමේ තියෙනවා හරි සෙල්වා කියලා නමක් තියෙනවා. ඊට අමතරව ක්‍රිස්තියානි කියලා වචනයක් තියෙනවා. ඊට පස්සේ 75 කියලා ඉලක්කමක් තියෙනවා. දැන් අපි දන්නවා නමක් නේද? ක්‍රිස්තියානි කියන්නේ ආගමක් නේද? ඊට පස්සේ 75 ඉලක්කමක් කියන එක අපි දන්නවා. එතකොට අපිට පුළුවන් මේ දත්ත නැත්නම් මේ වල data සිල්වා කොහොම අපි දන්නවා නමක් එච්චරයි අපි ඊට වඩා දෙයක් අපිට කියන්න බෑ. නමුත් මේ වචන තුන අපිට පුළුවන් විවිධ ආකාර වලට මේ process කරන්න. මේක තමයි. එතකොට අපිට ලැබෙනවා මොනවද information right information can be generated by processing data තොරතුරු ගන්න පුළුවන් තොරතුරු ජනනය කරන්න පුළුවන් දත්ත සකස් කරලා හරි එතකොට මොකක්ද අපිට මෙතන ලැබෙන information the output from analyzing and processing එතකොට අනිවාර්යයෙන් මේ analyzing and processing කියන වචන දෙක තියෙනවා the output from analyzing and processing the data is information දත්ත විශ්ලේෂණය කරලා සකස් කරාට පස්සේ ලැබෙන ප්‍රතිදානයට අපි කියනවා තොරතුරක් කියලා. එතකොට බලන්න අපි ගත්ත වචන තුනේ හරි process කරාට පස්සේ ඒක process කරන්න පුළුවන් there are various ways right with various in commands various methods right we can use to generate information දැන් මෙතනදී අපි මේ වචන තුන විවිධ ආකාර වලින් හදලා process කරලා ඔන්න අපි අරන් තියනවා අර්ථවත් වාක්‍ය දෙකක් analyze කරලා process කරලා විශ්ලේෂණය කරලා සකස් කරලා අපි අරන් තියනවා වචන වාක්‍ය දෙකක් එකක් සිල්වාට ක්‍රිස්තියානි ආගම විශේෂයට ලකුණු 75ක් ඒක එක process එකක් නිසා ලැබිච්ච information එකක් ඊළඟ සිල්වාට වයස 75ක් වන අතර ආගම ක්‍රිස්තියානි නෙවෙයි. ඒතකොට දීලා තියෙන තොරතුරු අනුව අපි මැච් කරලා අපි හදලා තියෙන තොරතුරු දෙකක් මේ. Silva gets 75 points for Christianity and Silva is 75 years old and the religion is Christian. අපිට ওই දෙකම process කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගන්න පුළුවන් as a information තොරතුරු විදිහට. එතකොට දැන් පැහැදිලිද? data එහෙම නැත්නම් දත්ත කියන්නේ මොනවද? ඒ වගේම information එහෙම නැත්නම් තොරතුරු කියන්නේ මොනවද කියලා. එතකොට මේ data can be processed into get information. There is the data and the information.
දත්ත සහ තොරතුරු කියන දෙකේ වෙනස. right. මේකේ නෝට් එක එවනවා. හරි. එතකොට ඕගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. ඊළඟට types of data. දැන් අපි දත්ත නැත්නම් data කියලා කිව්වහම මොනවද මේ types of data? types of data දත්ත වර්ග තියෙනවා කීපයක්. පළවෙනි එක text data. අපි කියනවා ලිඛිත සටහන් කියලා. ඊළඟ එක audio. audio කියන්නේ අපි කියනවා ශ්‍රව්‍ය. මේ ඇහෙන දේවල්. sounds. ඊළඟට දෘශ්‍ය. අපිට visual data. එතන මේ text data can be various forms, right? digits සංඛ්‍යාංක විදිහට තියෙන්න පුළුවන් මේ text data. එතන මේ කියන data types තමයි ඕගොල්ලෝ ඔය data cards දැම්මට පස්සේ transfer කරගන්න, හුවමාරු කරගන්න, share කරගන්න. මෙන්න මේ වගේ තමයි share වෙන්නේ. ඒක binary digits වලට එහෙම නැත්නම් ද්විමය සංඛ්‍යා බවට 0.1 0.1 බවට පරිවර්තන වෙලා යන්නේ මේ ටික තමයි. right? digits අපි කියන සංඛ්‍යාංක කියලා. ඊට පස්සේ characters අක්ෂර සංකේත අක්ෂර. ඊට පස්සේ punctuations විරාම ලකුණු තියෙන්න පුළුවන් ඔය අතර. special characters තියෙන්න පුළුවන් විශේෂ සංකේත. මේ වගේ there are more types, right? Few many types of text data. ලිඛිත අක්ෂර සටහන්. එතකොට අනිත් එක තමයි audio නැත්නම් ශ්‍රව්‍ය කියලා අපි කියනවා. ඊළඟ visual දෘශ්‍ය. මේකේ වර්ග දෙකක් තියෙනවා images සහ videos කියලා. videos කියන එක හැදෙන්නේ images image ගොඩාක් එක දිගට time frame එකකට අනුව ගමන් කරනවා. video එකක් හැදෙන්නේ images ගොඩක එකතු වෙයි. හරි. right. එතකොට these are the types of data. මේ තියෙන දත්ත වර්ග ටික. ඔයගලන්ට ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් අත උස්සන්න. මම කරගෙන යනවා. classification of data. දත්ත වර්ගීකරණය. classification of data. එතකොට මොනවද මේ දත්ත වර්ග? හරි. We can be classified data into two types. qualitative data and quantitative data. ගුණාත්මක දත්ත සහ ප්‍රමාණාත්මක දත්ත. qualitative data ගුණාත්මක දත්ත සහ quantitative data ප්‍රමාණාත්මක දත්ත. What is the meaning of qualitative data? එහෙම නැත්නම් ගුණාත්මක දත්ත කියන්නේ මොනවද? Data that cannot be presented numerically. අපිට තියෙනවා නම් දත්ත මේවා සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න බැහැ නේද? ඒකේ අදහස සංඛ්‍යාත්මක ගණනය කිරීම වලට ගන්න බැහැ නේද? අපි ඒවට කියනවා ගුණාත්මක දත්ත කියලා. උදාහරණයක් විදිහට හැඩය. අපිට හැඩයන් දෙකක් එකතු කරනවා කියලා අගයක් ගන්න බෑනේ. ඊළඟට කලර් එක, පාට, සවුන්ඩ් එක, ශබ්දය. මේවා මේ qualitative data. cannot be counted. ගණන් කරන්න බෑ. ඊළඟට quantitative data ප්‍රමාණාත්මක දත්ත. data that can be presented numerically. අපිට සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපි ඒවට කියනවා quantitative data කියලා. කියන්නේ ගණනය කිරීම වලට ගන්න පුළුවන්. right? Can be subjected to an arithmetic process. Can be arranged in numerical order. අපිට ascending order, descending order නේ අපි කියන්නේ ආරෝහණ පටිපාටියට අවරෝහණ පටිපාටියට සකස් කරන්න පුළුවන්. The numbers can be adjusted scientifically. සංඛ්‍යා විද්‍යාත්මකව හදන්න පුළුවන්. right. එතකොට අපි කියනවා ගුණාත්මක දත්ත qualitative data සහ ප්‍රමාණාත්මක දත්ත quantitative data කියලා. right. එතකොට ඊළඟට අපි කතා කරනවා characteristics of quality information. දැන් ඔන්න අපි data දත්තවල වර්ගීකරණය කතා කරා. දත්ත මොන වගේද data? what are the types of data? ඊළඟට අපි බලනවා
after that information, right? Characteristics of quality information. තොරතුරු වල තියෙන ගුණාත්මක ලක්ෂණ. මේක ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා O level වලදී. හරි පළවෙනි එක තමයි relevancy කියන එක. අදාළ බව. ඒ කියන්නේ අපි තොරතුරක් දෙනකොට අදාළ තොරතුර දෙන්න ඕනේ. මේකේ උදාහරණය දීලා තියෙනවා. It is not needed to submit all the academic information from grade 1 onwards when the requirement is to submit only the highest educational qualifications. ඔයාට කියනවා රැකියාවක යනකොට ඔයාගේ ඉහළම අධ්‍යාපන සුසුකම දෙන්න කියලා. highest educational qualification. එතකොට මේ වෙනකොට දැන් ඕගොල්ලන්ගේ තියෙන highest educational qualification එක තමයි O level pass. සමහර වෙලාවට සමහර අය external degree හරි මොනවා හරි ඒවට ඔය මොනවාද external degree යන්නත් බෑනේ A level වලින් යන්න එපා. සමහර අය ඩිප්ලෝමා කරලා තියෙනවා. නමුත් ඒ ඩිප්ලෝමා පිළිගන්නේ නැහැ මේ O level pass එක තරම්. හරිද? මේක මේ general certificate education of education නේ. එතකොට මේ අධ්‍යාපන පොදු සහතික පත්‍රික ඒක පිළිගන්න එක. දැන් ඔය අතර සමහර අය සංගීතය එහෙම කරලා තියෙනවා විශාරද හරි එහෙම කරලා තියෙනවා. අන්න ඒක පිළිගන්නවා. හරි. නමුත් දැනට ඔයගලන් තියෙන highest educational qualification එක තමයි O level passed. හරි. දැන් මගේ තියෙන highest educational qualification එක තමයි BSc degree. හරි. දැන් ඊළඟට මම post graduate diploma එකක් කරොත් ඊළඟට ඒක යනවා. ඊට පස්සේ master එකක් කරොත් එහෙම යනවා. හරි. ඒ විදිහට. එහෙම එකක් ඉදිරිපත් කරන්න කිව්වට පස්සේ අපි කියනවා මේ එක වසර අවුරුදු උත්සවයේ හොඳම හිනාවට පළවෙනි ස්ථානය. ඒව හරියන්නේ නේ අදාළ බවට. හරි. highest education qualification එක මේක. ඒතකොට data වලදී අපි ඒක බලන්න ඕන. උත්තර ලියනකොටත් එහෙම යනවා. උත්තරයට අදාළ එක ලියලා තියෙනවද කියලා බලන්න. වෙලට අරන් පිටු 5ක් 6ක් ලියුවොත් වැඩක් නැහැ. අදාළ වචන නැතුව. second one completeness. completeness කියන්නේ බලන්න completeness කියන එක තේරුම් ගන්න පොඩි උදාහරණයක් කියලා දෙනවා. මම සංඝ සම්පූර්ණ බවට taking information from only a small group of people in order to arrive at the PCI per capita income of a country is not sufficient. Incomplete information could lead to drawing wrong conclusions. රටක දල ජාතිය නිෂ්පාදනය නැත්නම් ඒක පුද්ගල ආදායම per capita income කියන්නේ ඒක පුද්ගල ආදායම රටක එක පුද්ගලයෙකුගේ ආදායම ගණනය කරන්න විශාල පිරිසකකින් එක එක පැතිවල එක එක රස්සාවල් කරන එක එක නියැදි වලින් අරගෙන තොරතුරු අරගෙන ඒ වගේ මීන් එක එහෙම නැත්නම් මධ්‍යනය ගන්නවා. දැන් එහෙම නැතුව මේක කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ විතරක් වැටපොහ වෙලා ඒකෙන් බෙදලා ගත්තොත් එහෙම ඒක රටේම අගය නිරූපණය වෙන්නේ නැහැ. ඒක අංග සම්පූර්ණ නැහැ අපේ පිළිතුර ආන්සර් එක කැල්කියුලේෂන් එක. ඒක තමයි කියන්නේ. අංග සම්පූර්ණ වෙන්න ඕනේ. third one accuracy. accuracy කියලා කියන්නේ නිර්වද්‍යතාව. Right? If a doctor gets wrong information about the patient, right? It could be harmful to the patient. නේද? අපි කියනවා නේද? ડોක්ටර්ට බොරු කිව්වොත් අඩි 6ක් යට කියනවා. ලෝයර්ට බොරු කිව්වොත් අඩි 6ක් උඩ කියනවා. හරි එල්ලනවනේ. වරදුනොත් බේර ගන්න බෑ. ඒ වගේම තමයි ડોක්ටර්ට. Accuracy is most important in the information processing systems. අපි තොරතුරු සකස් කරන පද්ධතිවල දත්තවල තියෙන නිවැරදිතාවය අතිශයින් වැදගත්. එහෙම නැත්නම් ඒ වැරදි දත්ත මත එන්නේ මොකද කම්පියුටර් එකට හිතලා නිවැරදි කරන්න හිතලා තේරුම් ගන්න බෑ. හරි? අපි දෙන දත්ත මත තමයි එයා ඩිපෙන්ඩ් වෙන්නේ. අපි වැරදි දත්ත දුන්නොත් එයා වැරදි උත්තරයක් දෙයි. සමහර අවස්ථාවලදී කිසිම ගැටලුවක් නැතුව වැඩ කරයි. සමහර අගයන් මත. අපි හරියට කියලා තිබුණ නැත්ද? උදාහරණයක් විදිහට අපි දුන්නොත් එහෙම ප්‍රෝග්‍රෑම් එකකදී අපි දෙන ප්‍රෝග්‍රෑම් එකකදී z equal to x divided by y. z වලගේ ගන්න කොහොමද x y වලින් බෙදලා. එතන අපි ප්‍රෝග්‍රෑම් එක රන් වෙන වෙලාවේදී අපි දෙනවා x equal to 10
y equal to 2 කියලා. right එතකොට කිසි ගැටලුවක් නැහැ answer කියනවා z is equal to 5. එහෙම නැත්නම් අපි කියනවා 5 x divided by y 10 divided by 5 10 බෙදෙනවා 5න්. ඒතර answer එක z වලට එන්නේ 2යි කියලා. හොඳට රන් වෙනවා කිසි ගැටලුවක් නැහැ. මෙතෙන්ට දෙනවා අපි බිඳුව 10 divided by 0. අන්න ප්‍රෝග්‍රෑම් එකට අවුල් වෙනවා මොකද්ද? බිඳුවෙන් බෙදන්න බෑ කියලා දීලා තියෙනවා. එතකොට z වලට ආන්සර් එකක් ගන්න බෑ. අන්න මෙච්චරලා හොඳට වැඩ කර ප්‍රෝග්‍රෑම් එක දැන් එරර් එකක් දෙන්න ගන්නවා. මොකද අපි යාට කියලා නෑ බිඳුවෙන් බෙදන්න බැරි බව එයා දන්නවා. ප්‍රෝග්‍රෑම් එක දන්නවා. නැත්නම් කම්පියුටරේට ඒක තියලා තියෙනවා. නමුත් එහෙම එකක් දුන්නොත් මොකද කරන්න කියලා එයාට කියලා නෑ. බිඳුව කියලා එකක් දුන්නොත් මොකද කරන්න කියලා කියලා නෑ. දැන් ඔක කොහොමද වෙන්නේ කියලා අපි ප්‍රෝග්‍රෑමින් පාඩමේදී කතා කරමු. කොහොම ගැටලුවක් ආවොත් අපි ඒක කොහොමද විසඳගන්නේ කියලා. හරි. අපි යට කියලා තිබුණා නම් බිඳුවෙන් බෙදන්න කියලා આવොත් බෙදන්න බැරි නිසා වෙන මොකක් හරි අවුට්පුට් එකක් දෙන්න කියලා කිව්වොත් එයා වෙන අවුට්පුට් එකක් දෙනවා. එයා ඩිස්ප්ලේ කරයි cannot divided by 0. එතකොට ප්‍රෝග්‍රෑම් එකට අවුලක් නැහැ. එයා බලනවා කන්ඩිෂන් එක තත්ත්වය බලනවා right 10 බෙදීම බිඳුව 10 බිඳුවෙන් බෙදන්න තියෙන බිඳුවෙන් බෙදන්න බෑ. එයා අවුට්පුට් එකක් දෙනවා cannot divided by 0 කියලා. එතකොට වැඩේ ඉවරයි. හරි right. ඊළඟ එක තමයි timeliness කියන්නේ කාලීන බව. The information must always be updated. Today's weather report may not be suitable to decide on tomorrow's weather. මේ තොරතුරු අප්ඩේට් වෙන්න ඕනේ. තොරතුරු සම විටම යාවත් කාලීන වෙන්න ඕනේ. අද කාලගුණ වාර්තාව හෙට කාලගුණ තීරණය කිරීම සුදුසු නොවන එක. හරිනේ නේද? දැන් ඔන්න 6 වෙනිදා 5 වෙනිදා 4 වෙනිදා දවස් දෙකේම හොඳට තදින් වැහලා අකුණු ගහලා වැහලා 6 වෙනිදා උදේ ඔන්න නිවුස් ඇලර්ට් වලින් මෙසේජ් එකක් ආව ළමයි මේ 6 වෙනිදා මොනවාද තදබල වැසි with thunderstorms කියලා. ඒ කියන්නේ මේ විගුරුම් සහිත වැසි කියලා. කාලගුණ දෙපාර්තමේන්තුවෙන් එවලා තියෙනවා. 6 වෙනිදා වැස්ස වහින්න හිතුවේවත් නැහැ. කලින් දවසේ ගහපුවාගෙන කියලා තියෙනවා. හරි. හැබැයි Google weather බලන්න චෙක් කරලා ටෙස්ට් කරලා බලන්න මම ටෙස්ට් කරලා තියෙනවා. Google weather එකේ කියන presumptions. එහෙම නැත්නම් ඒකේ කියන අනාවැකේ හරියට හරියට හරි. වහිනවා කෝත් අනිවාර්යෙන් වහිනවා. හරි. ඒතර අප්ඩේට් වෙන්න ඕනේ. දැන් ඉතින් ඔය මේ අපේ කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ගන්න තොරතුරු දිහා බලාගෙන ඉන්න එපා අප්ඩේට් වෙන්න ඕගොල්ලෝ. Google weather එහෙම බලන්න ඇප් එක අනිවාර්යෙන් ෆෝන් එකේ තියෙනවනේ මේ Google weather පෙන්නනවා මේ ඒක බලන්න. හරි. එතකොට දැන් මේකේ සමහරවිට අද තියෙන තොරතුරු වලින් හෙට ගැන කියන්න බැරි වෙන්න පුළුවන්. ඒක හෙට තියෙන දේවල් ගැන බලලා තීරණය කරන්න ඕනේ. Timeliness. ඊළඟ cost effectiveness. If an information spends money more than the profit to collect some information in order to increase profits, it would be a business loss to an organization. ආයතනයක් මොකක් හරි මේ ලාභයක් ලබා ගැනීම සඳහා කටයුතු කරනකොට ඒගොල්ලන්ට තොරතුරු ටික රැස් කරගන්න යනවා නම් අර ලාභයට වඩා වැඩි මුදලක් එතකොට ඒක අලාභ ලබන තත්ත්වයට පත් වෙනවා. ව්‍යාපාරයට පාඩුවක් වෙනවා. උදාහරණයක් විදිහට දැන් ඕගොල්ලෝ අපි නම් ලේසි මේ නේද WhatsApp group කරා කමියුනිකේට් කරනවා. මේ වැඩි මුදලක් වැය වෙන්නේ. නමුත් එහෙම තිබිලත් සමහර වෙලාවට හදිසියේ ක්ලාස් එක කරෙන්න බැරුණාම හරි හදිසිය මොකක් හරි වැඩක් හදුනාම එන්නේ නැත්නම් ඒක මැසේජ් එකක් දාන්න හරි අමාරුයි. දැන් ඉස්සර අපිට කොහොම මැසේජ් තිබුණේ SMS එකක් රුපියල් 2.50යි නැත්නම් රුපියල් 5යි SMS එකකට outgoing call එකක් ගන්නවා නම් රුපියල් 12.50යි. මම මේ කියන්නේ වැඩි ඈතක නෙමෙයි 2000 ඕගොල්ලෝ ඉපදිච්ච කාලේ වගේ. 2004 2005. කෝල් එකක් outgoing call එකක් විනාඩියකට කැපෙන්නේ විනාඩියකට රුපියල් 12.50යි. incoming රුපියල් 7.50යි. අපිට කෝල් එකක් ආවත් කැපෙනවා සල්ලි. හරිද? ඒතකොට අන්න cost effectiveness කියන එක අන්තිමයි ඉතින්. ලංකාවට මොබයිල් ෆෝන් ආපු මුල් කාලේ. ඔය 2003 2004 වගේ කාලවල. හරි. ඩයලොග් තමයි එතකොටත් තිබුණේ. දැන් පේනවනේ අනාගතය ඇදයි
නොකියාම කපලා රවුටර් එක. එතකොට මේ රුපියල් 12.50ක් outgoing call එක. ඒතර වන් cost effectiveness එක කොහොමද දැන් කොහොමද අද මූණට මූණ බලාගෙන කතා කරන්න පුළුවන් වීඩියෝ කෝල් ගන්න පුළුවන් නේද? මේ data packages අනම්මනම් ගොඩක් තියෙනවා. නේද? Zoom හරහා මීටින් එකක් ෂෙඩියුල් කරලා නේද? ඔය ඉන්න 4-5 දෙනා එක්කම එකපාර වුණත් කතා බහ කරන්න පුළුවන්. බෙදා හදාගෙන. හරි. එතකොට මේ cost effectiveness cost එක අඩුයි දැන් එන්න. මේ තමයි characteristics of quality information එක ගන්න. information එක quality නා. එතකොට මෙන්න ඒ quality එක depend වෙන characteristics. ඒ information එකට හොඳ quality information එකට මෙන්න මේ දේවල් තියෙන්න ඕන. මොනවද? relevancy. ඒ කියන්නේ අදාළ බව තියෙන්න ඕන. completeness. අංග සම්පූර්ණ බව තියෙන්න ඕන. ඊට පස්සේ accuracy. නිරවද්‍ය බව තියෙන්න ඕන. ඊට පස්සේ timeliness. කාලීන බව තියෙන්න ඕන. ඊට පස්සේ cost effectiveness. පිරිවැය අඩු බව එයාගේ දකින්න ලැබෙනවා. හරි? right. ඊට පස්සේ the golden rule of information. මේ තොරතුරු වල අපි කතා කරනවා ස්වර්ණමය න්‍යාය කියලා එක. the golden rule of information. මොකද්ද මේ තොරතුරු වල ස්වර්ණමය න්‍යාය කියන්නේ? හරි. එතකොට when information is generated, its value is maximized and the value gradually decreases over time. දැන් මේ මාසෙකට විතර කලින් තිබිච්ච ඩෙල්ටා උන නේද? ඩෙල්ටා ගැන තිබිච්ච උනන්දුව දැන් නැහැනේ. දැන් ගණන් ගන්න නැහැ නේද? ඒක තමයි ස්වර්ණමය න්‍යාය කියන්නේ. When information is generated, its value is maximized and the value gradually decreases over time. තොරතුරක් ජනනය වන වෙලාවේදී තොරතුරේ වටිනාකම උපරිම වෙනවා. කාලයත් සමග තොරතුරේ වටිනාකම අඩු වෙලා යනවා. මේක papers වල ඇවිල්ලා තියෙන මේ graph එකක්. අපි මේකට කියන්නේ inversely proportional graph එකක් කියලා. එහෙම නැත්නම් ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධයේ ප්‍රස්ථාරය. මේ ප්‍රස්ථාරය අඳිනකොට value of information අපිට එන්න ඕනේ y axis වල. කාලය නැත්නම් time කියන එක එන්න ඕනේ x axis වල x අක්ෂයේ. ප්‍රස්ථාරය අඳිනකොට ප්‍රස්ථාරය පටන් ගන්න ඕනේ මෙතන y අක්ෂයට සමාන්තරව පටන් ගන්න. මම ඇවිල්ලා මෙහෙම අඩු වෙලා යනවා. x අක්ෂයට සමාන්තරව නවතනවා. ඕකේ ප්‍රස්ථාරය මෙහෙම ඇදලා තිබ්බොත් වැරදි. කොහොමද? ප්‍රස්ථාරය මෙන්න මෙහෙම ඇවිල්ලා තිබුණොත් වැරදි. මේ පැත්තත් ගිහලා යනවා මේ උඩත් යනවා එහෙම. එහෙම වෙන්න බෑ. ඊළඟ ප්‍රස්ථාරේ මේකට ගෑවිලා මෙහෙම ආවොත් ඒත් වැරදි. මෙහෙම ගිහලා මම කොහෙන්ද ගෑවෙනවා. එහෙම තියෙනවා ඒත් වැරදි. අනිවාර්යෙන් මේක මේ y අක්ෂයනේ නේද? වැලියු කියන්නේ ආයතන යාට සමාන්තරව පටන් ගන්නවා. ක්‍රමයෙන් අඩු වෙනවා. අපිට නම් අඩු වෙලා යනවා කාලයත් එක්ක. There is an inverse relationship between the value of information and time. It can be graphically represented as follows. මේක ප්‍රතිලෝම සමානුපාතයක සම්බන්ධයක් තියෙන එකයි මම කිව්වේ මේ හැඩයට අපි කියන්නේ ප්‍රතිලෝම සමානුපාත හැඩය කියලා. ඒතර ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධයක් මේ දෙන්න අතර තියෙන නිසා අපිට ඒ හැඩයෙන් ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. ප්‍රතිලෝම සමානුපාත ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. එතකොට අපි මේකට කියනවා the golden rule of information. තොරතුරු වල ස්වර්ණමය න්‍යාය කියලා. මං කිව්වේ උදාහරණයක් අර නේද? මේ ඩෙල්ටා ගැන තිබිච්ච එක ඉවරයි. ගණන් ගන්නේ නෑ දැන්. ඊළඟට දැන් ටික ටික යොහානිගේ කතාවත් චුට්ට චුට්ට දැන් අඩු වෙලා යනවා නේ. හරි. ඒ වගේ තමයි. right. ඊට පස්සේ what is the big data and big data analysis? මහා දත්ත. මොනවද මේ මහා දත්ත කියන්නේ? ඔන්න මහා දත්ත වල නැත්නම් big data වල disruption එකක් බිඳ වැටීමක් හටගත්ත මේ පහුගිය දවස්වල. මොකක්ද? WhatsApp සහ Facebook down වුණා නේ. ඒතර මේ WhatsApp සහ Facebook වල වගේ
මහා පරිමාණයෙන් දත්ත ඇනලයිස් විශ්ලේෂණය කරන සකස් කරන තැන්. හරි. ඒ වගේ විශාල දත් දැන් අපි දන්න data ප්‍රමාණය කොහොමද මෙගාබයිට් නේ ගිගාබයිට් නේ ඉඳලා හිට අපි කතා කරනවා මේ hard external hard එකක් ගත්තා 1 TB 2 TB නේ. right. ඒව නෙමෙයි මහා දත්ත කියන්නේ. හරි. එතකොට මේ complex and large scale data collection that cannot be processed by traditional data processing software is called big data. අපි දැන් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන softwares වල අපි කියනවා traditional softwares. සාමාන්‍ය මේ සාම්ප්‍රදායික softwares වලින් සකස් කරන්න බැරි process කරන්න බැරි data තියෙනවා නම් අපි ඒවට කියනවා big data කියලා. එතකොට මම කිව්වේ මෙගාබයිට් නෙමෙයි, ගිගාබයිට් නෙමෙයි, ටෙරාබයිටුත් නෙමෙයි, TBත් නෙමෙයි. PB, YB, EB නේ. පෙටාබයිට්, යොටාබයිට්, ඊට පස්සේ එක්සබයිට් අන්න ඒ වගේ විශාල ප්‍රමාණයේ data. එතකොට දැන් ඔය Facebook වල වෙන්න පුළුවන්, WhatsApp වල වෙන්න පුළුවන් දැන් නේද? WhatsApp වල අපේ එහෙම group දෙක තුනක් තිබිලා share වෙන videos අනම්මනම් ගත්තම අපේ මේ මොනවාද ෆෝන් එකේ memory එක පිරෙනවා. එතකොට ඒගොල්ලන්ගේ කොච්චරයිද ලෝකේ මිලියන කීයද? Facebook users ලා, WhatsApp users ලා නේ. එතකොට ඒගොල්ලෝ handle කරන්නේ අර වගේ මහා පරිමාණයේ අපි ඒවට කියනවා big data කියලා. There are several challenges in processing large data. එතකොට ඒකට සාමාන්‍ය අපේ traditional softwares පාවිච්චි කරලා බෑ AI dependent. එහෙම නැත්නම් AI based, artificial intelligence based softwares තමයි පාවිච්චි කරන්න ඕනේ. The artificial intelligence softwares කියන එක ඒවත් එක්ක දැන් ඒක බද්ධ වෙලා දිනවා. ඒක එනවා අපිට. දැන් උදාහරණයක් විදිහට හිතන්න ෆෝන් එකෙන් සාමාන්‍යයෙන් අපි Word document එකක් වගේ type කරනවා නම් අපිට type කරගෙනම යන්න වෙනවා. අපේ අර input methods වල එහෙම නැත්නම් මොනවාද හෙලකුරු හරි Google input tools හරි ඒවෙන් පාවිච්චි කරනකොට suggestion එකක් එයි. එහෙම නැතුව app එකෙන් නැත්නම් software එකෙන් suggestion එකක් එන්නේ. නමුත් type කරලා බලන්න Google mail වල වචන type කරන්න. එතකොට අපි THA ගහනකොට thanks and regards. එයා guess කරලා එනවා වචන. ඒ artificial intelligence based. එතකොට ඒ වගේ තියෙනවා වචන හඳුනගෙන අපි ටයිප් කරන්නේ THA ගහුවම බලන්න THA කියන්නේ thank කියන එක නෙමෙයි නේද that කියලා වෙන්න පුළුවන්. නමුත් අපි ඒ වචන ටයිප් කරන තැන අනුව ඒ කියන්නේ අපි ඊමේල් එකේ කොතනද මේක ටයිප් කරන්නේ ආන්නේ ඒක අනුවත් හිතලා බලලා ඒගොල්ලෝ දෙනවා අපිට සජෙෂන් එක accurately. Right, what are the several challenges in processing large data නැත්නම් big data process කරනකොට මොනවද වෙන ගැටලු? collection of data is difficult. දත්ත ග්‍රහණය කර ගැනීම අමාරුයි. storing කරන්න ගියාම යන storage මදි වෙන එක. analysis part is very complex. searching හොයන්න අමාරුයි. sharing හුවමාරු කර ගැනීම. representing
ප්‍රදර්ශනය කිරීමේ දැන් ඔය වගේ විවිධ ගැටලු දැන් කියන්න පුළුවන්ද මේ Facebook එකේ හරි මේ දැන් ඔය කලාතුරකින් තමයි ඔන්න ඔය වගේ ඩවුන් වීමක් අපි දැක්කේ මම දැන් සෑහෙන කාලෙකින්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට කියන්න බෑ අපේ සර්වර් එකට කරන්ට් එක ගියාම අපිට දැන් Facebook සර්විස් එක දෙන්න බෑ කියලා. එහෙම කියන්න බෑ. අපි මොකක් හරි වීඩියෝ එකක් අපි මොකක් හරි ඉමේජ් එකක් Facebook වලට හරි අප්ලෝඩ් කරනකොට ඒගොල්ලෝ තියාගන්නවා මේ ඒ අපේ වීඩියෝ එක කොටස් 3කට කඩලා ඒකේ තියෙන data amount එක කොටස් 3කට කඩලා කොපි දෙක ගානේ තියාගන්න. කොටස් 3කට කරලා පළවෙනි කොටසෙන් කොටස් 2යි දෙවෙනි කොටසෙන් 2යි තුන්වෙනි කොටසෙන් 2යි ආදී වශයෙන් තියාගන්න. තියාගෙන ඒගොල්ලන්ගේ වෙන වෙනම තියෙන සර්වර්ස් වල දාලා තියෙනවා. එතකොට එක සර්වර් එක මොකක් හරි ඉෂුව එකක් ආවොත් අනිත් සර්වර් එකකින් අර කොටස අරගෙන අපිට ඩිස්ප්ලේ කරනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ එහෙම ඔය වගේ බිඳවැටීම් වෙන්න බෑ වෙන්නේ නෑ සාමාන්‍යයෙන්. වෙන මොකක් හරි ටෙක්නිකල් ඉෂුව එකක් තමයි වෙන්න ඇත්තේ. හරි. එතකොට big data analysis කියන එක වෙනම සබ්ජෙක්ට් එකක්. IC දැන් networking කියලා තියෙනවා, software engineering කියලා තියෙනවා. ඒ වගේ big data analysis කියන එක වෙනම සබ්ජෙක්ට් එකක් ICT වල. ලංකාවේ ගැන වැඩි කතා කරන්නේ පිටරටවල courses තියෙනවා ඒකට. right. ඊට පස්සේ අපි කතා කරනවා 2020 පේපර් එකේ ස්ට්‍රක්චර්ඩ් වල අහලා තිබිච්ච කොටසක් මේ පළවෙනි පාඩමෙන් life cycle of data දත්තවල ජීවන චක්‍රය. තව එකක් තියෙනවා මේ වගේම data processing life cycle කියලා. data processing life cycle කියලා. ඒක වෙනයි මේක වෙනයි. මේක life cycle of data දත්තවල ජීවන චක්‍රය. තව එකක් තියෙනවා දත්ත සැකසීමේ ජීවන චක්‍රය කියලා. ඔය දෙක පටල ගන්න එපා. ගොඩක් ළමයි ගිය පාර උත්තර ලියනකොට මේක ඇහුවාම ලියලා තිබුණේ දත්ත සැකසීමේ ජීවන චක්‍රය. මොකද ඒක තමයි ගොඩක් කල් ඉඳන් ආවේ. මේක අලුත් සිලබස් එකේ තමයි හඳුන්වලා දුන්නේ. මොකද life cycle of data. Right. What is the life cycle of data? First one is data creation. දත්ත නිර්මාණය කර. බිඳුව එක විවිධ ආකාර වලින් අපි සකස් කරලා දත්ත නිර්මාණය කරනවා. Creation of data. To create meaningful information, data must be entered into or created within the system. අපිට තොරතුරක් නිර්මාණය කරන්න නම් information එකක් generate කරන්න නම් අපි processing system එකකට සකස් කරන පද්ධතියකට දත්ත ලබා දෙන්න ඕනේ. එක්ක අපි දත්ත ලබා දෙන්න ඕනේ එහෙම නැත්නම් පද්ධතිය ඇතුලේ නිර්මාණය වෙන්න. පද්ධතිය ඇතුලේ නිර්මාණය වෙන්න ඕනේ. අර්ථවත් තොරතුරු නිර්මාණය කිරීම සඳහා පද්ධතිය තුළට දත්ත ඇතුල් කළ යුතුය. හෝ පද්ධතිය තුළ නිර්මාණය කළ යුතුය. එතකොට ඔන්න නිර්මාණය වීම නැත්නම් පද්ධතිය තුළට ලැබෙනවා. ඔන්න creation, data creation, දත්ත නිර්මාණය කියලා අපි ඒකට කියනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ওই දත්ත විවිධ ආකාර වලට සකස් කරලා right අපි හදනවා information. Keeps data secure and easily accessible and manage data. Keep data securely ආරක්ෂිතව තියෙනවා. ඊට පස්සේ පහසුවෙන් ඇක්සස් කරනවා. ඊට පස්සේ මැනේජ් කරනවා. අපිට ඕන ඕන විදිහට අපි ඒක යොදා ගන්නවා. For create information or generate information. තොරතුරු නිර්මාණය කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? removal of obsolete data. අනවශ්‍ය දත්ත මකා දමනවා. තවදුරටත් ප්‍රයෝජනවත් නොවේ නම් මකා දානවා. දැන් ඔයගොල්ලෝ තාමත් තියාගෙන ඉන්නවා නම් එක වසරේ නේද? සිංහල ලියන පොත්. සිංහල නෑනේ. හරි භාෂා හුරු වෙයි. ඉතින් පොත් ගණන් හදපු පොත්. දැන් ඉතින් ඒව වැඩක් නෑ. මොකටද ඒවා තියාගෙන කොට හරි. When data is found to be out of date and no longer needed, the data is deleted. This is called the data life cycle. Data creation, data management, and removal of obsolete data. දත්ත නිර්මාණය, දත්ත කළමනාකරණය සහ අනවශ්‍ය දත්ත මකා දැමීම. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා life cycle of data. එහෙම නැත්නම් දත්තවල ජීවන චක්‍රය කියලා. කොටස් තුනයි. දත්ත නිර්මාණය, දත්ත කළමනාකරණය, අනවශ්‍ය දත්ත මකා දැමීම. Data creation, management, and removal of obsolete data. Right. ඔය අපි කතා කරේ 1.1 subtopic එක. Basic building blocks of information කියන එක.
දත්ත තොරතුරු වල මූලිකාංග දත්ත සහ තොරතුරු වල ලක්ෂණ ගුණාංග ඒ වගේ තියෙන දැන් හොදගන්න කියලා යන්න හොදගන්න කියලා බියන්න බියන්න නේද ඊට පස්සේ හරි right ඊට පස්සේ අපි එනවා 1.2 topic the need to use technology to manage data and information the need to use technology to manage data and information දත්ත සහ තොරතුරු සකස් කරන්න කළමනාකරණය කරන්න මේ තාක්ෂණීය අවශ්‍යතාවය. ඇයි තාක්ෂණය ඕන වෙන්නේ? ඇයි අපිට මැනුවලි යොක කරගන්න බැයි? right applications of information in everyday life එදිනදා ජීවිතයේදී තොරතුරු වල යෙදීම මොනවද? decision making වලට ඕන වෙනවා. policy formulating policies හදන්න data ඕන වෙනවා. ඒකට large amount of data තියෙනකොට අපිට ඒක process කරන්න ඉක්මනට process කරන්න ක්‍රමයක් හොයාගන්න. ඊට පස්සේ predicting the future අනාගතය පුරෝගතනය කරන අනාගතයේ දැන් කාලගුණාණයක් වෙන්න පුළුවන් වෙනත් වෙනත් ආර්ථික දේවල් වෙන්න පුළුවන්. සැලසුම් කිරීම සහ උපලේඛනය planning scheduling and supervision දැන් විනාඩියෙන් disconnect වෙයි එතකොට ආයි connect වෙන්න ඉක්මනට හරි planning scheduling and supervision මේ දේවල් වලට අපිට මෙන්න මේ වගේ දේවල් වලට අපිට එදිනෙදා තොරතුරු වැදගත් වෙනවා අපිට information most important to perform